ආයිබෝන් දරුවනේ සමන් ඒකනායක සර්ගේ ඔන්ලයින් SFT ක්ලාස් එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මම මීට කලින් අපේ ඔන්ලයින් SFT පන්තිය හරහා සාකච්ඡා කරා තාක්ෂණ වීර්ය සඳහා විද්‍යාව විෂයේ විහුවගත රචනා පේපරට අදාළව පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස අපි සාකච්ඡා කරා. අද මම සූදානම් වෙන්නේ තුනේ B කොටස හා හතරවෙනි ප්‍රශ්නට අදාළව භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ කියන්නේ තාක්ෂණ වීර්ය සඳහා විද්‍යාව විෂයට අදාළ භෞතික විද්‍යාව කොටසේ විහුවගත පේපරට ලැබෙන භෞතික විද්‍යා ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න ඔබත් එක්ක. ඒ නිසා එකට එකතු වුණ ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. දරුවනේ දැන් අපි තාක්ෂණ වේද විෂය ධාරාව ආරම්භ වෙලා වැඩි කාලයක් නැහැ. නමුත් 2015 ඉඳලා 2020 දක්වා ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවම අපි අවුරුදු 2015 20 දක්වා අවුරුදු 6 කාල සීමාවක් අපි යනවා ප්‍රශ්න පත්‍ර අධි බලන්න උත්තර පත්‍ර බලන්න අපි යනවා. ඒ උත්තර පත්‍ර බැලීමේදී අපි දැකපු දෙයක් තමයි ගොඩාක් ළමයි මේ භෞතික විද්‍යාව ප්‍රශ්න වලට උත්තර සපයන්නේ නැහැ. උත්තර සැපයුලා අන්න උපරිම ලකුණ 50ට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් බොහෝ ළමයි ලබා ගන්න. ඒකට හේතුව මේ ප්‍රශ්නේ තියෙන ගැඹුරු ස්වභාවයට වඩා ළමයි භෞතික විද්‍යාව කොටසට පොඩි අකමැත්තක් දක්වනවා. ඒ නිසා මම උත්සාහ කරනවා භෞතික විද්‍යාව ප්‍රශ්න 50ක් කියලා සාකච්ඡා කළා ඕගලන්ට එක්ක. ඒ ප්‍රශ්න දෙකට දාලා ඒක ලකුණු 150කට ආසන්න ප්‍රමාණ ලකුණු ප්‍රමාණයක් අපිට ලැබෙනවා 1000න්. කියන ලකුණු 1000කට ප්‍රශ්න පත්‍රයේ ලකුණු 150 ආසන්න ප්‍රමාණයක් අපිට විභාග තදන ප්‍රශ්න දෙකට අපිට ලකුණු ලබා ගන්න පුළුවන්. මේ දෙක මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා. අද මම ඔබත් එක්ක ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනවා. ඔබට කැමති නම් දරවන්න පුළුවන් මගෙත් එක්ක දිගටම අපේ ඔන්ලයින් පේපර් ක්ලාස් එක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම Zoom තාක්ෂණය හරහා ඉගෙනීම් කටයුතු කරන අපේ ක්ලාස් එක සම්බන්ධලා තව වැඩිදුර ඔබට ඉගෙන ගැනීම කටයුතු කරන්න පුළුවන්. එහෙනම් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි යමු එහෙනම් පුතා අද දවසේ ඔයගොල්ලන් දැන් මම හිතාගෙන ඉන්නේ ප්‍රශ්න භෞතික විද්‍යාව කියන්නේ විභාග රචනා පේපර් එකේ ඔබ අමාරු කියලා හිතන භෞතික විද්‍යාව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට ඒ තියෙන බය ඔයගොල්ලන් හිතින් අයින් කරන්න තමයි උත්සාහ කරන්නේ. දරුවෝ පුතේ සමන් ඒකනායක සර්ගේ ඔන්ලයින් පේපර් ක්ලාස් එකේ අපි භෞතික විද්‍යාව කොටසට අදාළ විහුවගත රචනා එකතුව සාකච්ඡා කිරීම ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නය අපි දන්නවා භෞතික විද්‍යාව කොටසේ අපේ තාක්ෂණ වේද සඳහා විෂය ධාරාවේ උසස් පෙළ භෞතික විද්‍යාව වගේ නෙවෙයි තෝරාගත්ත මාතෘකා ටිකක් තමයි තියෙන්නේ නේද? එතකොට අපි සරලව කිව්වොත් අර අපේ කුරුමා සංග්‍රහයේ තියෙන මාතෘකාවට නැතුව අපි කෙටියෙන් මේ මාතෘකාව හඳුන්වනොත් එහෙම අපි දන්නවා මිනුම් උපකරණ පාඩම, ඒ වගේම අපි කියනවා බලය පාඩම කියලා. බලය පාඩම අපි භෞතික විද්‍යාවේ නම් අපි කතා කරන්නේ ඒක යාන්ත්‍ර විද්‍යාවේ කොටස තමයි අයිති වෙන්නේ. ඒකේ තියෙන බොහෝ මාතෘකා අපේ තාක්ෂණ වේද සඳහා විද්‍යාව විෂයේ තියෙන්නේ පාඩමක් විදියට. දැන් භෞතික විද්‍යාවේ එක පාඩමක් අපේ පාඩම් කිහිපයකට බෙදලා තියෙනවා. ඒ නිසා මේ පාඩම් කිහිපයම එන බලය පාඩම, කාර්ය ශක්තිය පාඩම, කාර්ය හා ශක්තිය ක්ෂමතාව හා සම්බන්ධව, ඒ වගේම ප්‍රමාණ චලිතය පාඩම, ද්‍රවස්ථිති විද්‍යාව හා තරල ගතිකය කියන මාතෘකා ටික, ඒ වගේම ධාරා විද්‍යුතය, තාපය, පදාර්ථ යාන්ත්‍රික ගුණ කියන මාතෘකා අපි කතා කරන එක යාන්ත්‍රික ගුණයක් විතර අපේ තාක්ෂණ වේද විෂය ධාරා කතා කරන අපි ඒක දන්නවා ඕගොල්ලන්. මොකද්ද ප්‍රත්‍යස්ථාවය කියන මාතෘකාව කතා කරනවා. මේ මාතෘකා සියල්ලම එකතු වෙලා ඔයගොල්ලන්ට අපේ SFT තාක්ෂණ වේද සඳහා විද්‍යාව විෂයේ භෞතික විද්‍යාව ප්‍රශ්න දෙකක් ඇහෙනවා. ඒ ප්‍රශ්න එකමාරක් ඇහෙනවා විහුවගත රචනා පේපර් එකේ. ඊට අමතරව ඔබ දන්නවා රචනා පේපර් එකේ ප්‍රශ්න දෙකක් එනවා මේ කතා කරමු සියලු මාතෘකා පදනම් කරගෙන. අපි එන අද බලමු විහුවගත රචනා පේපර් අනිවාර්ය ප්‍රශ්න දෙකක් එන්නේ. ඔබට අතාරින්න බෑ. අනිවාර්යෙන් ප්‍රශ්න උත්තර ලියන්න ඕන. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ පුතා මම මේකේ මේ ප්‍රශ්නේ මේ පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ මිනුම් උපකරණ පාඩම, ඒ වගේම
අපේ තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවේ තියෙන වර්ගඵලය හා පරිමාව කියන අපේ පාඩම ඒ වගේම ද්‍රවස්ථිතිය හා තරලගති විද්‍යාව කියන පාඩම් ඔක්කොම පදනම් කරන තමයි මේ ප්‍රශ්න හැදලා තියෙන්නේ. පුතාලා විභාගයේ ප්‍රශ්නයක් අපිට එනකොට එක පාඩමින් විතරක් ප්‍රශ්න හැදෙන්නේ නැහැ. පාඩම් කිහිපයක් එකතුවක තමයි සම්පූර්ණ ප්‍රශ්න හැදෙන්නේ. දැන් අපේ නවීන විභාග රටාවත් එක්ක පුතාලා අපේ හැම ඉගෙන ගන්න දෙයක්ම කාර්මික භාවිතයක් නැත්නම් මොන හරි එදිනදා ජීවිතේ භාවිතයකට සම්බන්ධ කරලා තමයි ප්‍රශ්න පත්‍රයේ ප්‍රායෝගිකව හදන්න විභාග දෙපාර්තමේන්තුවේ හා සම්බන්ධ ඒ කතිකාචාර්යවරු සහ මහාචාර්යවරු හැම වෙලාවෙම උත්සාහ දරනවා. අපි ඒකට ඒ ප්‍රශ්නෙට හොඳට උත්තර ලියන්න පුරුදු පුහුණු වෙන්න තමයි මම ඔයගලන්ට මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න හිතාගෙන. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ කියලා තියෙන පුතා අපිට පේනවා පැටළුණු කම්බි ගුලියක දිග සොයා ගන්න. එහෙම වෙන්න පුළුවන් පුතා. නේද? අපි සමහර එදිනදා ජීවිතේ අපි දැකලා තියෙනවා කම්බි නිවර්දිව භාවිතා නොකිරීම තුළ පැටලිලා ගුලියක් ආකාරයෙන් තියෙන්න පුළුවන්. දැන් මෙතන කියන්නේ ඒකේ දිග හොයන්න ශිෂ්‍යයෙක් පොඩි පරීක්ෂණයක් අපේ ඉගෙනගත්තු සිද්ධාන්ත දැනුම පාවිච්චි කරලා කරන්න යනවා දරුවා. ඒ සඳහා අපිට ලබා දෙන අයිතමයන් කිහිපයක් මූලාංග දෝෂයක් නොමැති මිනිමු මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් ඒ වගේම ඉලෙක්ට්‍රොනික තුලාවක් සපයලා තියෙනවා. මේවා උපයෝග කරගෙන එයා උත්සාහ කරනවා මේ කියන පැටළුණු කම්බි ගුලියේ දිග සොයා ගන්න. එහෙම තමයි ප්‍රශ්න පත්‍රයේ ආරම්භ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ගොඩක් දැකපු දෙයක් තමයි මේ ප්‍රශ්න ආරම්භයේ දැකපු ගමම සමහර කට්ටිය බය වෙලා අනේ අපිට මේක උගන්වලා නැහැ කියලා හිතලා ළමයි මොකද කරන්නේ ප්‍රශ්න පත්‍රේ කියවන්න යන්නේ නැහැ. හැබැයි මේකේ ප්‍රශ්න පත්‍රේ කියවනකොට තේරෙනවා මේ අපි ඉගෙන ගත්ත කරුණු තමයි මේ ලේසියෙන් පහසුවෙන් විවිධාකාරයෙන් අපෙන් අහලා තියෙන්නේ කියලා. ඒ නිසා ඕනම ප්‍රශ්නයක් දැක්කම බය වෙන්න එපා. බය හැරලා ඔබට පුළුවන් ප්‍රශ්න පත්‍රය හොඳට කියවලා අවබෝධ කරගෙන පිළිතුරු සපයන්න පුළුවන්. හරි බලමු එහෙනම් දැන් මෙයා ඔන්න පැටළුණු කම්බි ගුලියේ දිග සොයන්න සකස් කරු පරීක්ෂණයට අදාළ අපි ප්‍රශ්නයක් අහලා අපි බලමු මේ ප්‍රශ්නේ මොනවද අහන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නය කම්බියේ විස්කම්බය කොහොමද කියලා දැන් මෙතන කියන කම්බි විස්කම්බය මැනීමට මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය භාවිතා කරන මේ දරුවා අපි දන්නවා සීන් කම්බියක විස්කම්බය මැනීමට විද්‍යාගාරයේ භාවිතා කරන සුදුසු උපකරණ තමයි මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය කියන්නේ. මේ දරුවා ඒක පාවිච්චි කරනවා. ඒතර අපිට දීලා තියෙනවා මේකේ මොකද්ද මයික්‍රොමීටර් ස්ක්‍රූ ආමානයෙන් පාඨාංක ලබා ගන්න අවස්ථාවට අදාළ රූප සටහනක් දීලා අපි ඒක භාවිතා කරලා අපෙන් අහනවා මයික්‍රොමීටර් ස්ක්‍රූ මේ සිහින් කම්බියේ විස්කම්බය හොයන්න කියලා කියනවා. අපි බලමු කොහොමද විස්කම්බය ලබා ගන්න කියලා. පුතාලා මෙහෙමයි විභාග ප්‍රශ්න පත්‍රයක විභාග ප්‍රශ්න පත්‍රය හදන කෙනා ඒක ප්‍රශ්නේ නිර්මාණය නිර්මාණය කරන ආකාරය තියෙන්න පුළුවන්. අපි දැකලා තියෙනවා බොහෝ විභාග ප්‍රශ්නවල මේ වගේ ප්‍රශ්නයක් කරන මුලින්ම කුඩා මිනුම අහනවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන ගැටලු මේ ප්‍රශ්නේ තියෙන දේ තමයි කුඩා මිනුම අහලා නැහැ. ඒක කුඩා මිනුම දීලත් නැහැ. හැබැයි මම විශ්වාස කරන දෙයක් තමයි සාමාන්‍ය ප්‍රශ්න පත්‍රයේ උපකරණේ කුඩා මිනුම දෙන්න ඕන. නැත්තම් කුඩා මිනුම හොයාගන්න ක්‍රමවේදයක් පැහැදිලිව පේන්න ඕන. දැන් මේ රූපෙදී අර බැලුවම පස්සේ අපිට කුඩා මිනුම පුතා ගණනය කරගන්න බෑ. ඒ නිසා මම හිතනවා මේක අපි සාමාන්‍ය ඕනම විද්‍යාගාරයේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක සාමාන්‍ය මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක කුඩා මිනුම 0.01යි මම මේක එහෙම ගන්නවා. මම හිතනවා මේ උපකරණේ කුඩා මිනුම 0.01 මිලිමීටර වෙන්න ඇති කියලා. හැබැයි පේපර් එක හදන කෙනා අනිවාර්යයෙන්ම ඔබට කුඩා මිනුම දෙන්න ඕන නැත්නම් කුඩා මිනුම හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් ලබා දිය යුතුයි. right. ඊළඟ අපි ආවෙන විස්කම්බයනේ. අපි දන්නවා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක් භාවිතා කරලා ඔබ මිනුමක් ලබා ගන්නවා නම් අපි පාඨාංක කොහොමද කියවන්නේ කියලා නේද? අපි මුලින්ම කියවන පුතා රේඛීය පරිමාණ පාඨාංකය ඊට පස්සේ කියවන වෘත්තාකාර පරිමාණ පාඨාංකය දෙක අරගෙන දෙක එකතු කරලා අපිට පුළුවන් සම්පූර්ණ පාඨ අපි පාඨාංක ලබා ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය පුතා රේඛීය පරිමාණ ක්‍රම දෙකකට ඉදිරිපත් වෙන්න පුළුවන්. එකක් තමයි පුතා ඔබ දන්නවා මෙන්න මෙහෙම. ප්‍රධාන වශයෙන් රේඛීය පරිමාණය මිලිමීටරයෙන් මිලිමීටරට ක්‍රමාංකනය කරලා තියෙනවා. එතකොට මිලිමීටරයෙන් මිලිමීටරට රේඛීය පරිමාණය ක්‍රමාංකලා තියෙන්නේ. හැබැයි මේකේ පොඩි ඔයාලට වෙනසක් පේනවා. මිලිමීටරයක් ගිහිලා තියෙනවා. හැබැයි යටින් මැදින් අය ඉලක්ක ගිහිලා තියෙනවා. මේක විශාලණය කරපු රූපයක් ඈ. විශාලණය කරපු රූපයක් තමයි දකින්න හම්බෙන්නේ අපිට. එතකොට මේකේ මොකක්ද අදහස? මිලිමීටරය අය නැවත දෙකට බෙදගෙන 0.5යි. එතකොට මෙන්න මේ ආකාරයේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයක රේඛීය පරිමාණය ක්‍රමාංකනය කරලා තියෙන 0.5 මිලිමීටර යන විදියට. එහෙනම් මේක අපි 0.5න් 5ට තමයි යන්නේ. එතකොට අපි කොහොමද මේක කියවන්න වෙන්නේ? මෙතන බිඳුව 0.5 1 1.5 සහ 2 යනාදී වශයෙන් අපිට මෙන්න මේක කියවා ගන්න පුළුවන් අපිට. එහෙනම් රේඛීය පරිමාණයේ පාඨාංග අපිට මේක බැලුවම එනවා
මිලිමීටර් 2යි කියලා. අන්න මම යන්නේ කම්බියේ විස්කම්බිය හොයන්න. ඔන්න මම රේඛීය පරිමාණයේ පාඨාංගේ හොයාගත්තා. ඒකට මම එකතු කරනවා වට පරිමාණය නැත්නම් වෘත්තාකාර පරිමාණයෙන් පෙන්වන පාඨාංගෙම එකතු කරනවා. වෘත්තාකාර පරිමාණයෙන් පෙන්වන පාඨාංග හොයාගන්නේ කොහොමද? ඔබ තියරි මේ පාඩමේ ඉගෙනගෙන තියෙනවා. අපි කොහොමද ඒක හොයාගන්නේ? කුඩාම මිනුම. කුඩාම මිනුම කියන්නේ එක කොටසක් කැරකුවාම නේද? ස්ක්‍රූප් දුර ගමන් කරන දුර එක් කොටසක් කැරකුවාම. ඒතර කොටස් මේකේ දැන් 12ක් කරකවලා තියලා බලන්න 10, 11, 12 එක් කොටසකට කැරකෙන දුර තමයි ගමන් කරන දුර තමයි කුඩා මිනුම කියන්නේ. කුඩා මිනුම අර 12න් ගුණ කරලා අපට ලබා ගන්න පුළුවන් මොකද්ද? වට වෘත්තාකාර පරිමාණය පාඨාංක ලබා ගන්න පුළුවන්. එහෙනම් මට එනවා පුතාලා කම්බිය විස්කම්බය සුළු කරලා බලන්න. ඔබට තාක්ෂණ වේ සඳහා විද්‍යාවට දැන් සයන්ටිෆික් කැලේ පාවිච්චි කරන්න පුළුවන් නේද? ප්‍රෝග්‍රෑම් කරන්න බැරි කැල් එකක්. ඒ කැල් එක පාවිච්චි කරලා අපිට පහසුවෙන් මේක උත්තර ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඔබ කැල්කියුලේටරයක් භාවිතා කිරීමට ඔබ හොඳට හුරු වෙන්න ඕන. පොද විභාගයේ තරංකාර විභාගයක් තියෙන්නේ, කාලයක් එක තරංගයක් තියෙන්නේ. ඒ තරංගේ උපරිම ප්‍රයෝජන ගන්න ඔබ අනිවාර්යෙන් කැල්කියුලේටරෙත් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. හරි මේක උත්තර සුළු කරොත් එනවා ඔබට 2.12 මිලිමීටර් කියලා. භෞතික විද්‍යාවේ පේපර් මාකින් වලදී උත්තර පත්‍ර බලනකොට අපි ගොඩක් වෙලාවට මේ අපිට උපදෙස් දීලා තියෙන්නේ ඒකකේ අපි බලන්නේ අවසාන උත්තරේ විතරයි කියලා. ඉතින් ඒ නිසා අවසාන විතරක් උත්තරේ ඔබ ලියුවොත් ඔබට ලකුණු හම්බ වෙනවා. එතකොට ඔබට ලකුණු මේක 10ක් හෝ 15ක් ලැබෙයි. කම්බිය විස්කම්බිය සොයා ගැනීම වෙනුවෙන්. හරි පුතාලා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නය අහනවා කම්බිය ඒකාකාර නොවීමේ දෝෂය අවම කර ගැනීමට ගන්න පුළුවන් පූර්වපායක්. අපි දන්න පුතා කම්බියක් ගත්තම සිහින් කම්බියක් ගත්තම ඒකේ ඒකාකාර නොවෙන්න පුළුවන්. මම ඇන්දොත් පුතා බලන්න ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක දිහා මෙන්න මේ වගේ නේ මෙන්න මේ වගේ ඒකාකාර නොවෙන්න පුළුවන්. ඒකාකාර නොවුත් ඒකේ දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ දෝෂය වළක්වන්න අපිට පොඩි පූර්වපායක් ගන්න පුළුවන්. දන්නවා ඒක. මොකක්ද මේ පූර්වපාය? කම්බියේ ස්ථාන කිහිපයකින් පාඨාංක කිහිපයක්ගෙන ඒ පාඨාංකවල සාමාන්‍ය ලබා ගන්නවා. කම්බියේ ස්ථාන කිහිපයකින් අපි කියනවා නේද? කම්බියේ ස්ථාන කිහිපයකින් පාඨාංක කිහිපයක් ගෙන ඒ වාගේ සාමාන්‍ය ගැනීමෙන් අර ඇති වෙන දෝෂය අවම කරගන්න පුළුවන්. ඒකාකාර නොවීම නිසා ඇති වෙන දෝෂය අවම කරගන්න පුළුවන්. පුතා අපි භෞතික විද්‍යාවේ මිනුම් උපකරණ පාඩම ඉගෙන ගන්නවා. අපි ලබා ගන්නා පාඨාංග ඊටාම නිවර්දි ගන්න ඕන, නිවර්දිව ගන්න ඕන, දෝෂ අවම වෙන්න ඕන. ඒතර දෝෂ අවම වීමේ එක පූර්වපායක් තමයි එක පාඨාංකයක් ගන්න නැතුව පාඨාංක කිහිපයක් ලබා ගන්න එක. එහෙනම් මෙතනත් අපිට පුළුවන් මේ සිහින් කම්බියේ අඩුම පාඨාංක 5ක් විතර අරගෙන ඒ පාඨාංග පහේම එකතුව අරගෙන පහෙන් බෙදලා අපිට පුළුවන් කම්බිය විස්කම්බිය ලබා ගන්න. එතකොට දෝෂයක් ඇතුණත් ඒ දෝෂය අවම කරගන්න හැකියාව ලැබෙනවා. හරි වුණා. රෝමි ලක්කම් දෙකේ උත්තරේ හරි. අපි යමු රෝමි ලක්කම් B කොටසට අපි යමු. බලන්න B කොටස. කම්බියේ විස්කම්බිය මැනීම සඳහා සර්වසම්බ වෙනත් කම්බියක්ගෙන කොටස් කිහිපයකට වෙන් කර දකුණු පස රූපයේ දැක්වෙන ආකාරයට ස්පර්ශ වනසේ තබා රූලකින් මයින්වලු. දැන් අපිට පුළුවන් පුතා ඔය වගේ ප්‍රශ්න පත්‍රය අහනවා නේද? කඩදාසියේ ඝනකම මනින්න මයික්‍රොමීටර් ස්ක්‍රූප් වාමානි හොඳ නැහැ. අපි කඩදාසියේ බණ්ඩලයක් අරගෙන ඒකේ මයින්ව අඩුවලින්. නැල්ලා අපිට පුළුවන් කඩදාසියේ ඝනකම හොයාගන්න. ඒ කියන්නේ කඩදාසියේ ඝනකම මනින්න මේ අඩුවල මේ සුසු වෙන්නේ නැහැ කියලා සමහරට සුසු වෙන්නේ නැහැ. අපි ඒක හේතු දන්නවා. මොකක්ද හේතුව? අපි ලබා ගන්න මිනුම කුඩා වෙනකොට දෝෂය වැඩි වෙනවා නේ. අපි ලබා ගන්න මිනුම කුඩා වෙනකොට ප්‍රතිශත දෝෂය වැඩි වෙනවා. ඒක නිසා කුඩා මිනුමක් ලබා ගන්න අපි විද්‍යාගාරයේ අඩුල පාවිච්චි කරන්නේ නැහැ. ඔබ දන්නවා ඒක. ඒකෙන් අපිට පූර්වපායක් ඒකටත් කරන්න පුළුවන්. කඩදාසි 100ක් හරි 200ක් හරි 500ක් හරි අරගෙන ඒ 500 මේකට තියලා නේද? ඒ 500ම දිග අඩුලෙන් මැනලා අපිට පුළුවන් ඒක 500ෙන් බෙදලා කඩදාසියක ඝනකම මැන ගන්න පුළුවන් දෝෂ අවම වෙන විදිහට. දැන් මෙතනත් කියන්නේ ඒ වගේ කතාවක්. මෙතන කියන්නේ මොකද්ද? කම්බියක විස්කම්බිය මනින්න කම්බි කැබලි කිහිපයක් කපලා කම්බිය විස්කම් මැන ගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මෙතන අපෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? අපෙන් අහනවා මෙම ක්‍රමයේදී පැන නැගිය හැකි
ප්‍රායෝගික ගැටලුව සඳහන් කරන්න. ඒතර පුතාලා ප්‍රශ්න පත්‍ර හදන කෙනා කියන ගැටලුව මොකක්ද දන්නේ නැහැ. එයා දකින උත්තරේ වෙනස්. ඔබ දකින උත්තරේ වෙනස්. ඒක නිසා කවදාවත් බය වෙන්න එපා. ඔබට හිතෙන ප්‍රායෝගික උත්තරයක් දෙන්න. නේද? ඒතර ඒකට ලකුණු ඔබට දෙයි. ලකුණු ප්‍රදානය කරන්න වෙනවා අනිවාර්යයෙන්. ඒක නිසා දැන් මම නම් හිතන්නේ මේකේ මෙන්න මෙහෙම ගැටලුවක් තියෙන්නේ. මේ කම්බි ටික අපි සිහින්ව කපාගෙන එකිනෙක ස්පර්ශ කරනවානේ පුතා. ඒතර එකිනෙක ස්පර්ශ කරනකොට මම හිතන්නේ එක කම්බියකට පිටිපස්සේ ඊළඟ කම්බිය මේ විදිහට පිළිවෙලට මේක අපිට ස්පර්ශ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. කියන්නේ එකක් මත එකක් යන්න පුළුවන්. එතකොට අපිට එන්නේ කම්බි 10ක් වුණාට සමහර කම්බි 8ක විතර මේ 20 කම්බිය මේ දිගක් 20 කම්බිය තමයි එන්නේ. ඒක නිසා ඒක මම ප්‍රායෝගික ගැටලුවක් විදිහට දකිනවා. මොකද ගැටලුව? කම්බි එකිනෙක හා ස්පර්ශ වනසේ තබා ගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ. ප්‍රායෝගික ගැටලුවක් ඇති වේ. මාර කලින් කිව්වා වගේ. ඒතර අපිට වෙන්න පුළුවන් කොහොමද පුතාලා කම්බියක් තව කම්බියක් මත යන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපි කම්බි දෙකක විස්කම්බි මයින්ව නෙවෙයි සමහරට ඒකින්ද ඒ දෝෂයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි ප්‍රායෝගික ගැටලුව. නැත්නම් ඒ ක්‍රමයක් සාර්ථක ක්‍රමයක් කම්බියේ ඝනකම මැනීම සඳහා බෙදා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මොකද්ද කියන්නේ? කම්බි ඉහත කම්බි කුලිය ඉලෙක්ට්‍රෝනික තුලාව මත තබා කිරුව විට කිලෝග්‍රෑම් 10ක පාඨාංකයක් පෙන්වයි. තුලාවේ කුඩාම මිනුම 0.1 ග්‍රෑම් වේ. තුලා තැටිම ජල බඳුනක් තබා මිනිත්තුවකින් කම්බි කුලියට තන්තුවකින් කම්බි කුලියට ගැටගසා කම්බි කුලිය බඳුනේ ස්පර්ශනසේ තබා ජල බඳුන සම්පූර්ණයෙන් ගිල්වන විට තුලා පාඨාංකය ග්‍රෑම් 20කින් වැඩි විය කියලා කියනවා. දැන් පුතාලා මේ හොඳට කියවලා මොකද්ද මේකේ අදහස කියන එක හිමින් සේරේ උරට දා ගන්න ඕන. මොකද්ද අදහස? මොකද්ද මේ කියන්නේ? මේ කියන දේ ඉස්සෙල්ලා තේරුම් ගන්න අපි උත්සාහ කළ යුතුයි. ඇත්තටම පුතා මොකද්ද මේකදී අපි කියන්නේ? මෙන්න මේ වගේ කාරණාවක්. ඔබට පේනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ජල භාජනයක් තුලා තැටියක දාලා පාඨාංකය ලබා ගන්නවා. එහෙමනේ කියන්නේ. අපි හිතමු කිලෝග්‍රෑම් 5ක පාඨාංකයක් පෙන්වනවා කියලා. ජල භාජනයත් තුලා තැටියක තිබුණ කිලෝග්‍රෑම් 5ක පාඨාංකයක් ලැබෙනවා අපට. ඊට පස්සේ පුතාලා මේ ජල භාජනයේටම නේද? කම්බි ගුලිය තන්තුවකින් ගැට ගහලා ගිල්වනවා. ගිල්වුවන් පස්සේ මොකද වෙන්නේ? මේ කියනවා ගානේ මේ තුලා තැටියේ පාඨාංකය ග්‍රෑම් 20කින් වැඩි වෙනවා කියලා කියනවා. මේක පුතා මේ පොඩි දෝෂයක් තියෙන ප්‍රශ්නේ. ඒ හින්දා මම මේ ග්‍රෑම් 20 කිලෝග්‍රෑම් 2 කරගන්නවා. නැත්තම් එන උත්තරය ප්‍රායෝගික උත්තරයක් නෙවෙයි ඉන්නේ. අපි ඒ සම කිලෝග්‍රෑම් 2 කරගන්න මේ ප්‍රශ්න අයින් කරලා ඉවරලා. එතකොට එහෙම වුණොත් එහෙම අපට කිලෝග්‍රෑම් 2කින් වැඩි වෙනවා කියලා කියන්නේ පුතා ජල භාජනයේ විතරක් කිරුවම 5යි නම් මේ ගිල්ලුවට පස්සේ කිලෝග්‍රෑම් 7ක පාඨාංකයක් පෙන්වනවා කියලා තමයි මේ කියන්නේ. ඒකයි මේකේ තේරුම. ඉලෙක්ට්‍රික තුලාව ජල භාජනය කියලා කිරුවම එක පාඨාංකයක් පෙන්වනවා. අර කම්බි ගුලිය ගිල්ලුවට පස්සේ කලින් පෙන්වූ පාඨාංකයට වඩා කිලෝග්‍රෑම් 2ක් වැඩියෙන් පෙන්වනවා වගේ අදහසක් තමයි මේකෙදි කියන්නේ. ඇයි එහෙම වෙන්න ඇත්තේ? අන්න අපි පොඩ්ඩක් හිතන්න ඕන. දැන් ඔන්න අපි හිතන්න ද්‍රවස්ථිති විද්‍යාව නේද? අපි මේ තරල ගතිය කියනකොට ද්‍රවස්ථිති විද්‍යාව කියන කොටස අපි කතා කරනවා ගැන ආර්කිමිඩ්ස් මූලධර්ම මේ කතා කරලා තියෙනවා. ඒවා මතකේ තියෙන කෙනෙකුට පුළුවන් මේක පාට හිතන්න මොකද්ද මෙතන මේ වෙනම ඇත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ඇත්තටම මොකද වෙන්නේ? අපි බලමු බල ටික ලකුණු කරලා නේද? දැන් මේක බල ගත්තොත් එහෙම පුතාලා මොනවද තියෙන බල? ඔබට පේනවා මේ කම්බි ගුලිය ගත්තොත් තන්තුවේ ආතතිය තියෙනවා. T කියලා අපි ලකුණු කරමු තන්තුවේ ආතතිය. ඊට පස්සේ මේ කම්බි ගුලිය ස්කන්ධ දෙන පල්ලෙහාට mg සිරස් ලකුණු කරනවා mg. කම්බි ගුලිය මත මොකද වෙන්නේ? උඩට ඇති වෙනවා උඩුකුරු තෙරපුම් බලය u කියන එක. මේ තුන් දෙනාම එකම සිරස් රේඛාවේ තියෙන්නේ. සමතුලිතතාවයේ තියෙනවා. මොකද තියෙනවා. ඒතර නිව්ටන්ගේ තුන්වෙනි නියමය මොකද්ද කියන්නේ? නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියනවා වස්තුවක් මත ක්‍රියා කරන සෑම ක්‍රියාවකම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවට සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා කියනවා.
දැන් එතන පුතා මේ U කියන්නේ කවුද? U කියන්නේ ජලය මගින් වස්තුව මත ඇති කරන බලය. සිරස් බලයක් නේ. අපි යාට කියන උඩුකුරු තෙරපුම් බලය කියලා කියනවා. එහෙනම් පුතා ජලය මගින් වස්තුව මත U කියලා බලයක් ඉහළට ඇති කරාසේම වස්තුව මගින් මොකද වෙන්නේ? ජලය මත පහළට U කියලා බලයක් ඇති කරනවා. එහෙනම් තරාදි පාඨාංගේ වැඩි වුණේ මොකක් නිසාද? මෙන්න මේ U කියන අගේ නිසා. එහෙනම් මේ U කියන්නේ කවුද? උඩුකුරු තෙරපුම නිසා. දැන් ඔබට මොකද්ද මේකෙන් ලබා ගන්න පුළුවන් අදහස? මොකක්ද අදහස? උඩුකුරු තෙරපුම කියලා කියන්නේ කිලෝග්‍රෑම් 2යි කියලා අදහසක් ලබා ගන්න පුළුවන්. අපි දන්නවා උඩුකුරු තෙරපුම කියන්නේ බලයක්. බලය අපි නිව්ටන් වලින් ප්‍රකාශ කරන්නේ. ඒ නිසා කිලෝග්‍රෑම් 2 නිව්ටන් කරොත් mg වෙන්න ඕන. ඔබ දන්නවා ඒක. නම් 2 × 10 උත්තරේ නිව්ටන් 20යි. නිව්ටන් 20ක බලයක් උඩුකුරු තෙරපුම බලයක් ඇති වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ ඒකනේ මම මේ අදහස නිකන් ඔයාලට තේරුම් කරලා පැහැදිලි කරලා දුන්නේ. ඊට අපෙන් අහන ප්‍රශ්න තමයි පුතා ඉහත මිනුම් උපයෝග කරගෙන ලෝහයේ ඝනත්වය සොයන්න කියලා කියන්නේ. ඝනත්වය හොයන්න කියලා අපිට කියනවා. හරිද? එහෙනම් අපි බලනවා දැන් කල්පනා කරලා බලනවා තාක්ෂණ විද්‍යාල ශිෂ්‍යෙක් විදියට මොකද්ද මේ ඝනත්වය කියලා කියන්නේ? අපි ඒක තරල ගති විද්‍යාව ඉගෙන ගන්නවා. නැත්නම් ප්‍රවස්ථිත විද්‍යාව ඉගෙන ගන්නවා. එහෙනම් ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. උසස් පෙළ භෞතික විද්‍යාව වගේ නෙවෙයි පුතා. තාක්ෂණ සඳහා විද්‍යාවේදී සූත්‍ර ටික හොඳට මතක නම් ඔබට ලකුණු ඉහළ ලකුණකට යන්න පුළුවන් හැකියාව පහසුයි කියන්නේ හැකියාව පහසුවෙන් මේ ඉහළ ලකුණකට යන්න පුළුවන්. ලකුණු 100 150 ඒ ලකුණු කියන ලකුණු ඒකට යන්න පුළුවන් හැකියාව ඇති වෙනවා. හරි. එහෙනම් දැන් අපේ ඝනත්වය කියන්නේ ස්කන්ධ බෙදීම පරිමාණය පුතාලා. දැන් හිතලා බලන්නකෝ. එහෙනම් මේ සූත්‍රය භාවිත අපිට ඝනත්වය හොයන්න පුළුවන්. තවත් සූත්‍ර තියෙන්න පුළුවන්. ඉතින් ඔබට මතක් වෙන සූත්‍රයේ හසුරෙන් අපිට හදන්න පුළුවන් කියලා බලන්න ඕනේ. ඒකේ හදන්න බැරි නම් අපිට පුළුවන් වෙන ක්‍රමයක් ඒ සඳහා යොදා ගන්න. එතකොට m කියන්නේ ස්කන්ධය. ස්කන්ධය අපි දන්නවා. මොන හරියක් දාගත්ත මං. v කියන්නේ පරිමාව. පරිමාව දන්නේ නැහැ. මේක අපිට පරිමාව දුන්නේ නැහැ. එහෙනම් අපිට පරිමාව හොයාගත්තොත් අපිට පුළුවන් d කියන ඝනත්වය හොයාගන්න. එහෙනම් පුතා මෙච්චර මේ ලොකු විස්තරයක් අපට දුන්නේ ඇයි? සමහරවිට පරිමාව හොයාගන්න වෙන්නත් පුළුවන්. එහෙනම් අපිට පුළුවන් පුතාලා මෙන්න මේ උඩුකුරු තෙරපුම් කියන එක මතක් කරගන්න. මොකද්ද උඩුකුරු තෙරපුම් කියලා කියන්නේ? උඩුකුරු තෙරපුම කියන්නේ පුතා අපි දන්න සූත්‍රයේ v rho g. හරිද? නේද? පරිමාව වැඩි කිරීම, ඝනත්වය වැඩි කිරීම සූත්‍රතොරනේ පරිමාව කියන්නේ ගිලුණු පරිමාව. u සමානයි v rho g කියන සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් උඩුකුරු තෙරපුම් බලය හොයාගන්න. එතකොට පුතාලා u කියන එක අපි දන්න 20යි කියලා. v කියන එක අපි දන්නේ. හැබැයි rho දන්නවා. මේ ගාන නම් දුන්නේ නැහැ පුතා. සාමාන්‍ය දෙන්න ඕන. අපි දන්නවා ජලයේ ඝනත්වය 1000යි කියලා. අපි 1000 කියලා ගමුකෝ ඒ නිසා. g 10යි. මේ ගානේ පොඩි පුංචි කැරළු තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව හදන ප්‍රශ්න පත්‍රය පුතා හොඳට හදනවා. ලස්සනට හදනවා. ඒකේ අඩුපාඩු නැහැ. එහෙනම් මේකද අපිට ඉන්නේ පරිමාව කීයද බලන්න උඩ. ඔන්න පරිමාව හොයාගත්තා කියන්නේ පුතා මේ සූත්‍ර පාවිච්චි කරලා අපිට කෙලින්ම ඝනත්වය හොයාගන්න පුළුවන්. ලෝහයේ 10000 මෙහෙට ගෙනම බෙදීමක් වුණා. 20000 බෙදීම 10000යි. අපිට ඒවයි නේද? 10000 බෙදලා බලන්න අපිට එනවා පරිමාව 0.002යි කියලා. අපිට ඊට පස්සේ ඝනත්වය හොයන්න යමු. ඝනත්වය සමාන ස්කන්ධ බෙදීම පරිමාව ස්කන්ධ කිලෝග්‍රෑම් 10යි. පරිමාව 0.02යි. මේක සුළු කරාම මේක කිලෝග්‍රෑම් වලින් තියෙන්නේ. මේ ඝන මීටර වලින් තියෙන්නේ. අපිට ඝනත්වය එනවා පුතා. නේද? 5000 කියලා උත්තරයක් එනවා. එහෙනම් අපිට එනවා කම්බි ගුලියේ නැත්නම් කම්බියේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 50000 කියලා උත්තරයක් මම චුට්ටක් තර්කානුකූල වෙලා හදුවොත් උත්තර ලබා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තුල අපේ SFT දරුවෙකුට අමාරු නම් අමාරු මේකට උත්තරේ හොයන එක තමයි. හැබැයි අමාරු නෑ. ඒකත් පහසෙන් හිමීට තර්කානුකූල විසඳගත්තු උත්තරේ හොයා ගන්න පුළුවන්. හරිද? right. අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට රෝම ඉලක්කම් 2ට ස්කන්ධ මිනුම් ලබා ගැනීමට ඉලෙක්ට්‍රෝන තුලා සුසු වන්නේ ඇයි? ඔව්. අපි දන්නා බහුලව දැන් ඉලෙක්ට්‍රෝන තුලා පාවිච්චි කරන එකට ගොඩාක් හේතු ලියන්න පුළුවන් වල නේද? දැන් පුතාලා අපි මේකට ස්කන්ධයක් මනින්ට රසායන තුලාවක් ගත්තා. ඒක අපි දැන් අපිට භාවිතේ නොවුන නිසා අපිට සමාන පුතාලා පැය භාගයක් විතර කාලයක් යන්න පුළුවන් මේක බැලන්ස් කරගන්න. විනාඩි 20ක් විතර යන්න පුළුවන්. හැබැයි එහෙම නැහැ. ඉලෙක්ට්‍රික් තුලාවක් කියලා ගත්තොත් එimhe කෙලින්ම ස්කන්ධය දීපු ගමන් අපිට පාඨාංක පෙන්නනවා. ඊටා පහසුවෙන් පාඨාංක ගන්න පුළුවන්. ඊටා ඉක්මනින් පාඨාංක ගන්න පුළුවන්. ඒ වගේ පාඨාංක ඊටා සංවේදී, ඊටා නිවර්දි. ඒ කියන්නේ එන්නේ වගේ හේතු නිසා
ස්කන්ධය මැනීම සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික තුලාව. එහෙනම් මම ලියනවා පුතා. හේතුව මොකද්ද? එක හේතුවක් තමයි පාඨාංක ලබා ගැනීමේ පහසුවනේ. පාඨාංකය පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පහසුවෙන් හා ඉක්මනින් පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පාඨාංක ලබා ගන්න පුළුවන්. ලබා ගැනීමේ හැකියාව. අය මොකක්ද තියෙන්නේ පුතා? ඉතා සංවේදී පාඨාංක. ඉතා නිවැරදි පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. ඉතාම නිවැරදි පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ හේතු නිසා ස්කන්ධ මැනීම සඳහා ඉලෙක්ට්‍රෝන තුලා භාවිතා කරන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බාහන අමාරු ප්‍රශ්න ටිකක් නෙවෙයි ඔබට තියෙන්නේ. හරි? අමාරු ප්‍රශ්න ටිකක් නෙවෙයි තියෙන්නේ. ඊළඟ ප්‍රශ්نين අහනවා අපෙන් කම්බි ගුලී ස්කන්ධ M2 දිග L2 විස්කම්බේ D සහ ඝනත්වය දීලා නැහැ අපිට. ඒක මම දෙන්නම් රෝ කියලා. අපි ඝනත්වය රෝ කියලා ගමු. රෝ වේ කියලා තියෙනවා අපිට. කම්බියේ දිග සඳහා ප්‍රකාශනයක් මේ සංඛ්‍යා සුවල ලියන්න කියලා කියනවා පුතා. කතින් කවර වෙන්න දෙයක් නැහැ නේ. ඝනත්වය කියන එක නා ඔළුවේ තියෙනවා නම් ප්‍රකාශන ලියුවා. ඒ ඝනත්වය මේ දිනු සංකේතනේ පාවිච්චි කරන්න කියන්නේ. එහෙනම් මම ඔන්න පාවිච්චි කරනවා ඝනත්වය කියන්නේ මොකද්ද? ස්කන්ධයේ බෙදීම පරිමාව. මම මේව ගත්තේ මගේ සූත්‍රය. එහෙම බෑ ඔයාලට මේ මම අපිට පාඩම් කරපු සූත්‍ර. අපිට මෙතන කියන්නේ දී ඇති සංකේත භාවිතා කරලා. එහෙනම් මම මෙතන රෝ ගත්තා නම් ඝනත්වයට මම රෝ කියන සංකේතය පාවිච්චි කරනවා. ඒ වගේම පුතාලා ස්කන්ධයට දීලා තියෙන අපිට M2 කියලා මම ඒ සංකේතය පාවිච්චි කරනවා. පරිමාව. පරිමාව කොහොමද අපි හොයාගන්නේ? පුතා කම්බිය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ එකක් සිලින්ඩරයක් ආකාරයක නේද? මේකේ විස්කම්භය D1 දිග විස්කම්භය D දිග L2. එහෙනම් අපිට පුළුවන් මේක පාවිච්චි කරලා පරිමාව හොයන්න. සිලින්ඩරයේ පරිමාව හොයන්න කොහොමද දරුවෝ? සිලින්ඩරේ පරිමාව හොයන්නේ ϕr වර්ග h කියලා. ϕ කියන්නේ නියතයක්, r කියන්නේ අරය. හැබැයි මේ ගාන අපිට අරය දුන්නේ නැහැ. දුන්නේ මොකද්ද පුතා? විස්කම්භය. ඒතර අරය නොදී විස්කම්භය දුන්නොත් අපි මොකද කරන්නේ? විස්කම්භය අරය කරගන්න දෙකෙන් බෙදන්න. ඔබ දන්නවා ඒක. විස්කම්භය බෙදීම දෙක කියන්නේ අරයට. එහෙනම් ඔන්න මම දානවා ඒක. h කියන්නේ උස නැත්තම් දිග නැත්තම් ඝනක ඕනයක් වෙන්න පුළුවන්. එහෙනම් h කියන්නේ දිග L2. එහෙනම් අපිට මේ ප්‍රකාශනය පාවිච්චි කරලා අපිට පුළුවන් මොකද්ද? කම්බියේ දිග ලබා ගන්න පුළුවන්. ඕනනම් කම්බියේ දිග සඳහා ප්‍රකාශනයක් කියපේ තමයි මේ සූත්‍රය උක්ත කරන පුතා නැවත. L2 සමානයි M2 බෙදීම phi D බෙදීම දෙකේ වර්ගය L2 කියලා මට L2 නේ රෝ මේ පද මම මාරු කරා මේ L2 මෙහෙට ගනම් ගුණ කිරීමක් වුණා. රෝ මෙහෙටම බෙදීමක් වුණා. අපිට මේ විදිහට අපිට ප්‍රකාශනය හදා ගන්න පුළුවන්. L2 සමානයි M2 බෙදීම phi D බෙදීම දෙකේ වර්ගයේ වතාවක් රෝ කියලා අපිට ප්‍රකාශනය හදා ගන්න පුළුවන්. මේක තමයි උත්තරේ. දැන් මේක බැරි වෙන්න බෑ අපේ තාක්ෂණ මේ හදන දරුවෙකුට. මොකද හේතුව අපි ඝනත්වයක මොකද කියලා දන්නවා. පරිමාව සූත්‍ර දන්නවා අපි. අපිට තියෙන ආදේශ කරලා උත්තරයක් හදාගන්න. ඒ නිසා පහසුවෙන් උත්තරේ අපිට ලබා ගන්න පුළුවන්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට ඊට පස්සේ. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ කියන්නේ බලන්නකෝ. කොහොම ඉලක්කම් 2 ඉහත මෙනුම් උපයෝගී කරගෙන කම්බියේ දිග සොයන්න කියලා අපි කියනවා. එහෙනම් පුතා අපි ලබාගත් සියලු පාඨාංග පාවිච්චි කරලා අපිට කම්බියේ දිග හොයන්න පුළුවන්. මම ඕන දිග හොයන්න යන්නේ. සූත්‍රය දන්නවා අපි සූත්‍රය මොකද අපිට ආවේ? L2 සමානයි M2 බෙදීම phi D බෙදීම දෙකේ වර්ගය රෝ කියලා සූත්‍රයක් ආව ඔන්න L2 සඳහා. මම ඔන්න දිග හොයන්න යන්නේ. අපි දන්නා ගයන් ආදේශ කරනවා. එහෙනම් ඔන්න මම ආදේශ කරනවා L කියන එක්කෙනාට M කියන එක්කෙනාට ආදේශ කරනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි පුතා. phi විෂදේ බෙදීම 7යි. විස්කම්භය අපිට ඉස්සලාවේ පුතා සිහින් කම්බි විස්කම් 2.1 කියලා. ඒක දෙකෙන් බෙදුත් අර එනවා 1.06යි කියලා එයාගේ වර්ගය. රෝ 5000යි ඝනත්වය 5000යි. දැන් පොඩි අවුලක් තියෙනවා. අපි සාමාන්‍ය සූත්‍රයකට ආදේශ කරද්දී SI එකේ ආදේශ කරන්නේ විස්කම්භය මිලිමීටර්
විස්කම්බේ මිලිමීටර වලින් තියෙන්නේ පොඩි විදුලි විසන්දීමක් වුණා. මිලිමීටර හින්දා අපි ඒක මීටර කරගන්න ඕන. අපි කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි. පුතාලා එක අපි දන්නවා 1 මීටරයක් මිලිමීටර 1000යි. ඔය ඒකක පරිවර්තන ඉතාල වැදගත්. එන එක වර්ග මීටරයක් කියන්නේ පුතා 1000ව 2ක්. වර්ග වෙන්නේ එහෙමනේ. 1000ව 2ක්. වර්ග මිලිමීටර. එහෙනම් අපිට පුළුවන් වර්ග මිලිමීටර වර්ග මීටර කරන්න 1000 දෙකකින් බෙදන්න. බෙදනවා කියන්නේ 10 ඍණ 6න් ගුණ කරනවා කියන එක. සුළු කරලා බලන්න ඔබට උත්තරයක් එයි. සයන්ටිෆික් කැල් පාවිච්චි කරන හින්දා ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට මේකේ උත්තරේ හොයාගන්න පුළුවන් හැමෝටම කැල් එක. දරුවනේ මම සාමාන්‍යයෙන් අපේ දරුවන්ට උපදෙස් දෙන්නේ උත්තරයක් හොයනකොට අපි කැල්කියුලේටර් පාවිච්චි කරලාට කමක් නැහැ. පාවිච්චි කරලා ගන්න හින්දා උත්තරේ දශම ස්ථාන 3කින් අපි උත්තරේ ලියමු. ලියලා ස්ථාන දෙකකට වටේලා තියමු කියලා තමයි මම සාමාන්‍යයෙන් ළමයට උපදෙස් දෙන්නේ. ඒතර උත්තර අපිට එනවා 566.36යි කියලා අපිට තියන්න පුළුවන් මේකේ උත්තරේ. ඒකකය මීටර්. මම ඔයාලට කලිමුත් කිව්වා භෞතික විද්‍යාවේදී අන්තිමයට සුළු කිරීම ඉවර වෙලා ඒකකයේ සඳහන් කරාම ප්‍රමාණවත් ඔබට ලකුණු ලැබෙනවා. හරි එහෙනම් බොහොම ස්තුතියි. අපි පළවෙනි පාඩම සාකච්ඡා කළේ ඉවරයි. අපි දෙවෙනි ප්‍රශ්නට යමු. එහෙනම් හැමෝම ඉස්සෙල්ලා ප්‍රශ්නේ හොඳට කියවන්න. කියවලා ප්‍රශ්න තේරුම් ගන්න ඔබට ලේසියෙන් උත්තර හොයාගන්න පුළුවන්. ඒ ලකුණු 100ක් පාසයෙන් ඔබට ලබා ගන්න පුළුවන් මේ ප්‍රශ්නය. හොඳට තේරුම් ගත්තොත් එහෙම.